තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි, නිතර සදහම් ඇසීමත් ඒ වගේම අපේ ජීවිතේ අහපු දේශනාවක් නැවත ශ්‍රවණය කරන්නට ලැබීමත් මහා පිනක්. ඒ මංගල කාරණාවක් බව බුද්ධ භාෂිතයේ සඳහන් වෙනවා. ඒ නිසාම අපි මේ සූදානම් වෙන්නේ බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කරමින් ඔබට අපට සඳහම් අසන්නට මේ මඟ නිර්මාණය කර දෙමින් මහා පින්කම් බොහෝමයක් රටටත් මේ සම්බුද්ධ ශාසනයටත් හඳුන්වා දීලා 2017 වසරේදී අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නායක අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ඇතිව 2016 වසරේදී බෞද්ධ මාධ්‍යාලය ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය සදැහැති ඔබගේ දායකත්වයේ ඇතිව උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා පූදීන් වහන්සේ අභියසත් ඒ වගේම ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ අභියසත් සංවිධාන කරන්නට යෙදුණු මහා බෝ මහා සෑරද වන්දනා පින්කමට සමගාමීව පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ඒ උතුම් වූ ධර්මදේශනාව යලිත් වතාවක් ශ්‍රවණය කරන්න. ඒ නිසා ඔබත් මමත් වාග්යවන්තයි පින්වන්තයි මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්නට ලැබීම. අද මේ දේශනාව විසුරුවා හරින්නට ස්වකීය දායකත්වයෙන් කටයුතු කරන්නේ හොදපාළුව ඌරගස් මං හන්දිය ලිපිනේ පදිංචි ID ජයරත්න මහත්මයා විසින් මියගිය මව්පියන් වන ID ජීඩින් සහ SD ඥානවතී දෙපළට මියගිය සොයුරාට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම සංසාරගත ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන්නත්, ඒ වගේම සුජීවත්ව සිටින ඔහුගේ ආදරණීය දියණිය පුතුන් දෙදෙනා ඒ වගේම ඒ ආදරණීය බිරිඳටත් පවුලේ සැමටත් පරම්පරාගත සියලුම නෑදෑ හිතමිත්‍රාදීන්ටත් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන අද මේ ධර්මදේශනාමය පින්කම සංවිධානය කරනවා. ඒ වගේම තවත් අරමුණු තිබෙනවා 1974 වසරේ සිට 1988 වසර දක්වා උතුරු මාගල ශ්‍රී විපුලසාර විද්‍යාලයේ එතුමන්ට සිබ් සතර කියා දුන් සියලුම ගුරු මෑණිවරුන් ගුරු පියවරුන්ටත් ඒ වගේම අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර පූජනීය කුසල ධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ මහා සංඝරත්නයට ඒ වගේම රට ජාතිය ආගම වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ මෙම ධර්ම දානමය පින්කම එකලෙස නවාඩුව මේ පින්කමේ පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම දෙවියන් ඇතුළු සැමට නිවන් සුව පිණිසත් මේ පින්කම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ID ජයරත්න මහත්මයා මේ පින්කමට දායකත්වයේ දරමින් කටයුතු කරනවා. එහෙමනම් මේ දේශනාව එදා ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ අභියස පවත්වන්නට යෙදුණු පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ ගෞරවයෙන් নমස්කාර පූර්වකව දේශනාව වෙනුවෙන් පිළිගනිමින් මා ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විශාල පිරිසක් මේ ඓතිහාසික වූ බුද්ධ භූමියට එකතු පාදා වෙලා ඊයේ පටන් මහා පිංකම් රාශියකට සහ සම්බන්ධ වෙමින් මහත් වූ කුසල් අත්පත් කර ගනිමින් මහත් වූ දානමය පිංකම් සිදු කරමින් කටයුතු කරන මොහොතක තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මයේද ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණානිසංසයත් ධර්මයට ආරාධනා කරමින් ධර්ම දානානිසංසයත් සිදු කරමින් කටයුතු කරන මොහොත තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයාට දානය කරවීම මෙච්චරක් මෙපමණක් කියලා ආනිසංස සඳහන් කළ නොහැකි මහ උතුම්ම දානමය පින්කම බවයි ධර්මයේ උගන්වා වදාළේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාලා යම් කෙනෙක් දැහැත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් හැටියට ඒ අති දීර්ඝ කාලයක් මේ අවස්ථාවේ විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරන නිසා ධර්ම ප්‍රීතිය වඩා වර්ධනය වීම සඳහා ඊ타ත්ම කෙටියෙන් එය සිහිපත් කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා කල්පය මහා කල්පයක් තුල අන්තර් කල්ප කියන පුංචි පුංචි කල්ප 256ක් තියෙන බව අභිධර්ම පිටකයට ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා මේ එක අන්තර් කල්පයක් තුල දවස් 365 මනුස්ස වර්ෂ කීයක් තියෙනවද යන බව. පින්නතුනි වර්තමාන අපි ගණන් කරන්න පාවිච්චි කරන ලොකුම ඉලක්කමට කියන්නේ කෝටි ලක්ෂය එහෙම නැත්නම් ට්‍රිලියන 1. ඒ ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගණන 1.12යි. අතීතයේ ගණන් කරපු ලොකුම ඉලක්කම සඳහන් කළේ අසංඛ්‍ය කියලා. එය ලියන්න පාවිච්චි කරපු ඉලක්කම් ගාන 1.140යි. මෙන්න මේ ගණනට තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. එහෙමනම් අට කතාවේ පැහැදිලි කරනවා අන්තර් කල්පයක් තුල තියෙන මනුස්ස වර්ෂ ප්‍රමාණය අසංඛ්‍ය 1.140 ඒවා 86,40,000ක් කියලා. එවන් අන්තර් කල්ප 256ක් තියෙනවා එක මහා කල්පයකට. එවන් මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. දැහැත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් සිදු කරන්න කියලා ආරාධනාවක් කරාම සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන මේ උතුම් බණ පදය පුංචි කාලේ ඉඳලා අපි දැනගෙන හිටියා. නමුත් ඒ බණ පදයේ මොනතරම් ගැඹුරුද මේ කාරණාව නැවත නැවත මෙනෙහි කළොත් ඔබට එය හොඳටම දැනෙනවා. පින්නතුනි බණ අහන ඔබට මනා වූ ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළොත් මහත් වූ බලාපොරොත්තුවකින් සද්ධර්ම ශ්‍රවණය කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9යි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අද මේ මළුවේ ඉන්න අය තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කළොත් මහා කල්ප 9ක ආනිසංස ලැබෙනවා එක දේශනාවක් ශ්‍රවණය කිරීමෙන්. තථාගතයන් වහන්සේගේ දේශනාව
මහත් වූ බලාපොරොත්තුවකින් යුක්තව බණ අහන්න කියන දේශනාවයි. ඒ කාරණාව පැහැදිලි කරන්නේ අනීවරණ කියන තථාගත දේශනාවේ. මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් බණ අහමු. මියගිය ඥාතිවරුන්ට පින් අනුමෝදන් කරාම ඒගොල්ලෝ අපෙන් පින් ගන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්නවා නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප එකයි. ඉන්නතුනි, අපි සියලු දෙනාම මුලින් සඳහන් කළ මහත් වූ බලාපොරොත්තුවෙන් යුක්තවම මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරමු. තථාගතයන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ මේ උතුම් පුණ්‍ය භූමිය, වින්නතනි, මේ පුණ්‍ය භූමිය ඊතා පූජනීය භූමියක්. එය පරම පූජනීයයි කියලා කිව්වොත් ඒට එහා වචනයක් අපට නැති නිසා මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදුනේ මහත් වූ පින් කරපු නිසා. ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, කුල ભેදයක්, ගෝත්‍ර ભેදයක් නැහැ. ලෝකේ බොහෝ ආගම් තියෙනවා. නමුත් අද කුමන ආගමේ වුවත් මිනිසුන් හැටියට ජීවත් වෙන සියලු දෙනාම සංසාරේ දවසක මහා විශාල පින්කමක් කළා. අන්න ඒ පින්කමේ ප්‍රතිඵලයක් හැටියටයි මනුස්ස ජීවිතය ලැබුණේ. මොන පින්කම කරලාද මිනිස් ජීවිතය ලැබෙන්නේ? පින්නතුනි, මේ ලෝකේ උපත තීරණය කරන ප්‍රධානම පින්කම තමයි සීලය. සිල් ආරක්ෂා කරපු අයයි නැවත මිනිසුන් හැටියට උපදින්නේ. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ සිල් ආරක්ෂා කරපු නිසයි මනුස්ස ජීවිත ලැබුවේ. හැබැයි මං කියන්න හදන්නේ 100% සිල් රැකලා නම් ලෝකේ හැමතැනම මනුස්ස ජීවිත ලැබුවේ. මේ ලංකා භූමියේ මනුස්ස ජීවිතයක් ලැබලා උපදින්න 100% සිල් රකින්න ඕනේ. ඒ තරම් පරම පූජනීය මේ භූමිය එසේ මෙසේ සීලයක් රැකලා උපතක් ලබන්න පුළුවන් පුණ්‍යවන්ත භූමියක් නම් නොවන නිසා. නමුත් ඔබ මා ඒ පරම භාග්‍ය ලබා ගත්ත අය. මේ මහා භද්‍ර කල්පයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වී හමාරයි. පින්නතුනි, මේ සිව් නමම මේ දිවයිනට වැඩි එක ඊටාම ආශ්චර්ය කාරණාවක්. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේගේ සිරිපතුලෙන් මේ දිවයින පරම පූජනීය භූමියක් බවට පත් කළා පමණක් නෙවෙයි, ඔබ මේ වාඩි වෙලා ඉන්න පුණ්‍ය භූමිය, මේ වාඩි වෙලා ඉන්න මළුවට කකුසඳ බුදු පියාණන් වහන්සේ ශ්‍රී පාද ධාතුව තබලා වැඩම කළා කියන එක ඉතාම ආශ්චර්යයි. උන්වහන්සේ වඩින දවසේ මේ දීපය හැඳින්වුවේ ඔජ දීපය කියලා. මේ ප්‍රදේශයේ හැඳින්වුවේ අභයපුරය කියලා. අද මහමෙවුනා උයන එදා හැඳින්වුවේ මහා තීර්ථ වනය කියලා. මේ කකුසඳ බුදු පියාණන් වහන්සේගේ කාලේ. දෙවැනියට පහළ වුණ බුදු පියාණන් වහන්සේ කොණාගම බුදු පියාණන් වහන්සේ මේ දීපයට වඩින කාලේ මේ දීපය හඳුන්වලා තියෙන්නේ මණ්ඩ මානකපුරය කියලා. දීපය හඳුන්වලා තියෙන්නේ වරදීපය කියලා. අනුරාධපුරය හඳුන්වලා තියෙන්නේ මණ්ඩ මානකපුරය කියලා. එදාට මහා අනෝම වන කියන නමින් තමයි මහමෙවුනා උයන හඳුන්වලා තියෙන්නේ. අනෝම වනය. පින්නතනේ තුන්වෙනි බුදු පියාණන් වහන්සේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ වඩින කාලේ මේ දිවයින මණ්ඩදීප කියන නමින් හඳුන්වලා තියෙනවා.
අනුරාධපුරය විශාලාපුර කියන නමින් හඳුන්වලා තියෙනවා. මහමෙවුනා උයන, මහා සාගර උයන කියන නමින් හඳුන්වලා තියෙනවා. අපේ ගෞතම තථාගතයන් වහන්සේ වඩින කාලේ මේ දීපය ලංකාදීප, මේ ප්‍රදේශය අනුරාධපුර, මේ භූමිය මහමෙවුනා උයනම තමයි. එමනම් උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ ස්ථානයට උන්වහන්සේ වැඩම කොට වදාලා දීපංකර දසබලයන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන මහා කල්ප අසංඛ්‍ය 4.1 සංසාරේ අනන්ත දුක් විඳා. දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් වචන දෙකක් අහලා නිවන් දකින්න උන්වහන්සේට ඉඩ තිබුණා. දීපංකර බුදු පියාණන් වහන්සේ බණපද දෙකක් දේශනා කරලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සුමේද තාපසතුමාට රහත් වෙන්න තරම් පින් තියෙනවා මේ වෙලාවේ. නමුත් බණපද දෙකකින් නිවන ලබා ගන්න තියෙන අති උත්තමයන් වහන්සේ එතනින් නිවන් නොලබා මහා කල්ප අසංඛ්‍ය 4.1 සංසාරයට දුක් විඳින්න බැහැගන්නේ ඔබටයි මටයි තියෙන අනන්ත අනුකම්පාව නිසා. සංසාර චක්‍රයේ දුක් විඳින්නා වූ සසර සත්වයා මේ සංසාර දුකෙන් එතර කරවීමේ පුදුමාකාර දයානුකම්පාවෙන් උන්වහන්සේ සංසාරයට බැහැගත්තේ. කෙසේ වෙතත් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම්දන් සම්පූර්ණ කරලා අන්තිම උපත වෙස්සන්තර මහරජතුමා හැටියට අන්තිම මනුෂ්‍ය උපත ලැබුවේ. වෙස්සන්තර මහරජතුමා තමන්ගේ ජීවිතයේ නිමා වෙනවත් සමගම දිව්‍ය ලෝක අතර තියෙන ඉතා විශිෂ්ටතම දිව්‍ය ලෝකයක් හැටියට සැලකෙන 4 වෙනි දිව්‍ය ලෝකය තුසිතපුරේ තමයි පහළ වෙන්නේ. තුසිතපුරේ පහළ වෙන්නේ එදාට උන්වහන්සේගේ නම සේතකේතු දිව්‍ය පුත්‍රයා නමින් තමයි තුසිතපුරේ පහළ වෙන්නේ. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් අවශ්‍ය තියෙනවා තුසිතපුරේ. එක දවසක්, එක පැයක්, එක තත්පරයක් අඩු නැතුව මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයම උන්වහන්සේ වැඩ ඉන්නේ තුසිතපුරේ. වැඩ ඉන්න අතර තුසිත දිව්‍ය ලෝකයේ ප්‍රධාන දිව්‍ය රාජයා තුසිතෙන් චුත වෙනවත් සමගම සේතකේතු දිව්‍ය පුත්‍රයා තමයි දෙව්ලොව ප්‍රධානිය බවට පත් වෙන්නේ. ඒ තනතුර ලබනවත් සමගම උන්වහන්සේට ලැබෙනවා නමක් සන්තුසිත කියලා. එදා ඉඳලා හඳුන්වන්නේ සන්තුසිත දිව්‍ය රාජ කියන නමින්. අවුරුදු 57 කෝටි 60 ලක්ෂය ගෙවෙනකොට චුත වීමේ පෙර නිමිති පහළ වෙනකොට නොඑක් සක්වලවල් වල පවා ඉන්න දිව්‍ය රාජවරු මේ දෙව්ලොවට එකතු වෙනවා. සුද්ධාවාසවල ඉන්න මහා කල්ප 16ක් ආයුෂ තියෙන මහ රහත් බ්‍රහ්ම රාජවරු මෙතෙන්ට එළඹිලා දණින් වැටිලා සන්තුසිත දිව්‍ය රාජයාට ආරාධනාවක් කරනවා. ස්වාමීනි, මනුලව උපදින්න කාලයයි. ඒ ආරාධනාව බාර අරගෙන කාලය අපි දන්නවා උන්වහන්සේ ඉස්සරළම බලන්නේ කාලය. කාලය කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන කාලයක් තියෙනවා. ඒ අවුරුදු 100ත් අවුරුදු ලක්ෂයත් අතර මිනිසුන්ගේ පරමායුෂ 100ත් ලක්ෂයක් අතර තියෙන කාලයකයි බුදුවරු ලෝක ධාතුවේ පහළ වෙන්නේ. එහෙනම් කාලය බලනවා කියලා කියන්නේ ඒකට. දීපය බුදුවරු පහළ වෙන්නේ නැහැ මේ ලෝකේ වෙන කොහෙවත්. බුදුවරු පහළ වෙන්නෙම ජම්බුද්වීපයේ විතරමයි. හැබැයි ජම්බුද්වීපය කියලා කියන්නේ ඉන්දියාවට නෙවෙයි. ඒක අපි හොඳටම දැනගන්න ඕනේ. ලෝකය බෙදෙනවා මහද්වීප පහකට. මේ මහද්වීප පහේ විශාලතම මහද්වීපයටයි ජම්බුද්වීපය කියලා කියන්නේ. ඒ ඉන්දියාව විතරක් නෙවෙයි. වර්තමානයේ සඳහන් කෙරුවොත් ජම්බුද්වීපය ආරම්භ වෙන්නේ සෝවියට් රුසියාවෙන්. පෘතුගාලය දක්වා පැතිරිලා හිමාලය පර්වතයේ මධ්‍ය ලක්ෂ්‍යය බවට පත් කරගෙන විශාල භූමියක පැතිරෙන ප්‍රදේශයටයි ජම්බුද්වීපය කියලා කියන්නේ. එහෙමනම් බෝසත්වරු පහළ වෙන්නෙම මේ ජම්බුද්වීපයේ. එහෙමනම් කාලයයි දීපයයි
දේශයයි. දේශය කියලා කියන්නේ මධ්‍ය දේශයමයි. ජම්බුද්වීපයේ මධ්‍ය දේශය, හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂය වෙනවා කියලා අපි සඳහන් කළේ. එහෙමනම් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය බවට පත් වෙන්නේ අපි අද සඳහන් කරන ඉන්දියාව ආදී ප්‍රදේශය. කුලය. ඇයි උන්වහන්සේ කුලයක් හොයන්නේ? අපේ අය වරද්ද ගන්නවා. තථාගත ශාසනයේ කුල ක්‍රමයක් නැත්තම් ඇයි බෝසතාණන් වහන්සේ කුල ක්‍රමයක් හෙව්වේ කියලා. ඒ හොයන්නේ අපි හිතන කුලය නෙමෙයි. බෝධිසත්වවරු පහළ වෙන්නේ අතිශයින්ම පාරිශුද්ධ වූ කුලයක. ඒ කුලයයි හොයන්නේ. එහෙමනම් ඒ කුලය හොයන්නේ තාත්තා. තාත්තයි ඒ හොයන්නේ කුලය හොයනවා කියන්නේ ඒකයි. මහා සම්මත රාජ පරම්පරාව අතිශයින් පාරිශුද්ධයි. අපි කියන්නේ හත්මුතු පරම්පරාවක් පිරිසිදු නම් ප්‍රමාණවත් කියලා. නමුත් මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ හත්මුතු පරම්පරාවක් නෙමෙයි, පරම්පරා කෝටි ලක්ෂ ගණනක් අතිශයින්ම පාරිශුද්ධයි. එවන් කුලයක උපදින්නයි තාත්තා කෙනෙක් හොයන්නේ. ඒකටයි කුලය කියන්නේ. අනිත් එක මේ තාත්තා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුගේ තාත්තා බවට පත් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්නත් ඕනේ. ඊළඟට හොයනවා අම්මා. අම්මත් ඒ වගේම බෝසත් පුතෙකුට උපත දෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕනේ. එවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොයාගෙන උන්වහන්සේ තුසිතෙන් චුත වෙන්න සූදානම් වෙනකොට චුත වෙච්ච ගමන් ඇවිල්ලා මව් කුසේ පිළිසඳ ගන්නෑ. සාමාන්‍ය කෙනෙක් මෙතන අතෑරපු ගමන් ඊළඟ තැන අල්ල ගන්නවා. නමුත් බෝසත්වරු එහෙම උපදින්නේ නැහැ. චුත වෙලා පෙහෙවෙනවා උපදින්න දින 7ක්. එහෙමනම් ඒ පෙහෙවෙන්නේ අනිවාර්යෙන් බෝසතාණන් වහන්සේ මව් කුස පහළ වෙන වෙලාවේ අම්මා උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ. එවන් අවධියකයි මව් කුසට බැහැගන්නේ. ඒ නිසායි 7 දවසක් පෙහෙවෙලා බලන්නේ අම්මා එතෙන්ට සූදානම් වෙනකන්. මව් කුසේ බිහිවීම හරි ආශ්චර්යයි. මව් කුසට එළඹීමත් සමගම 10000ක් ලෝක ධාතු කම්පා වෙනවා. මව් කුසේ වැඩ ඉන්නකොට මෑණියන්ට කිසි අපහසුාවක් නැහැ. මහා මායා දේවිය කුස දිහා බලන වෙලාවේ ඇයට පේනවා බෝසත් පුතණුවන් හරියට වීදුරු කරඬුවක වැඩ ඉන්නවා වගේ තමන්ගේ කුස තුලින් විනිවිද පේනවා පුතණුවන් අපි වගේ නෙවෙයි පළක් බැඳගෙන ඉතා පහසුවෙන් වාඩි වෙලා ඉන්න ආකාරය. දසමාසය එක දවසක්වත් අඩු නැතුව මව් කුසේ ගෙවනවා දසමාසයේම. එවන් දසමස් ඇවෑමෙන් තමයි අති උත්තමයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. මේ අම්මා දරුවා බිහි කරනවත් සමගම දරුවා බාර ගන්න ඉන්නේ සුද්ධාවාසයෙන් රහත් වෙච්ච බ්‍රහ්ම රාජයෝ 4 දෙනෙක් මංගල සම්මත ස්වර්ණමය දැලක් අරගෙන තමයි එන්නේ. හේතුව මහා මායා දේවියගේ ලස්සන මේ ලෝකේ වර්ණනා කරන්න බැරි ලස්සන. ඒ නිසා තමයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ. මෙවන් අති සුන්දර රූපයක් ළඟ කාමාශාවන් ප්‍රහීනේ නොකල කෙනෙක් හිටියොත් ඇය පිළිබඳව කාමසිතුවිලි පහළ වෙන්න පුළුවන් නිසා තමයි රහත් වෙච්ච බ්‍රහ්ම රාජයෝ එතෙන්ට එළඹෙන්නේ. මව් කුසෙන් බිහි වෙනකොටම මංගල සම්මත රන්දලින් බාර ගන්නවා. ඊළඟට සතරවරන් රජදරුවෝ මංගල සම්මත අඳුන් දිවි සමකෙන් බාර ගන්නවා. රජදරුවන් සතරවරන් රජදරුවන් අතින් ශාක්‍ය රජදරුවන් ඊටාම වටිනා සුදු පිළියකින් බාර අරගත්තට පස්සේ තමයි බෝසත් කුමාරයා මේ මහ පෘථුවියට පය තියන්නේ. මහ පෘථුවියට පය තියෙනකොට අති උත්තමයන් වහන්සේගේ සිරිපතුල පිළිගන්න මේ මහ පෘථුවියෙන් මතුවෙන්නේ නෙළුම් මල් දෙකක්. ඒ නෙළුම් මල් මත ඉඳගෙන 10000ක් සක්වලවල් කම්පා කරවමින් උපන්න නිසා උන්වහන්සේ 10000ක් සක්වලවල් දිහා බලනවා. මට වඩා උතුම් අය මේ සක්වලවල් වල ඉන්නවද කියලා. මොකද ග්‍රහණය කරගත්ත මව් කුසට එනකොටම 10000ක් සක්වල ග්‍රහණය කරලා ඉවරයි. ඒකයි බලන්නේ මට වඩා උතුමන් ඇද්ද? ඒක කොතෙන්ට ගියත් උතුමන්ගේ සිරිත. වැඩිමහල්ලා දිහා නෙමෙයි බලන්නේ ගුණවතා දිහා. මට වඩා ගුණවතුන් ඉන්නවද? මේ වෙලාවේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට බෝසතාණන් වහන්සේට මේ 10000ක් සක්වලවල්ම තමන්ගේ දැස ඉදිරිපිට මැවිලා පේනවා. බලන පැත්තෙන් දෙවිවරු ഘോഷා කරනවා උතුමාණන් වහන්සේ ඔබ වහන්සේ හැර තවත් උතුමන් කොහෙන්ද මේ සක්වලවල් 10000ක?
ඒ ප්‍රකාශය සිව් දිසාවෙන්ම ඇහුණකොට තීරණය කළනවා මට වඩා උතුම් අය ලෝක ධාතුවේ නැති බව. ඒ නිසායි උන්වහන්සේ අභීත සිංහනාදයක් කරමින් උතුරට සත්පියවරක් වඩින්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ. මෙලොව එහෙම උපදින අති උත්තමයන් වහන්සේ අවුරුදු 29ක් ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරලා අවුරුදු 29න් අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රතිවේද චක්‍රයත් ධර්ම චක්‍රයත් කියන දෙක මේ ලෝකයට පවත්වනවා. ප්‍රතිවේද චක්‍රය කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම. දේශනා චක්‍රය බරණැස ඉසිපතනේදී මංගල ධර්ම දේශනාව. එහෙමනම් අපි සඳහන් කරන ධර්ම චක්‍රය ආකාර දෙකයි, ප්‍රතිවේද චක්‍රයයි දේශනා චක්‍රයයි. මේක චක්‍රයක්. එය අරවලින් යුක්තයි. අපි දකිනවා අර 8ක්. ඒ කියන්නේ මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්ම චක්‍රය පිළිබඳව හරියට මතිමතාන්තර තියෙනවා. සමහර අය කියනවා ධර්ම චක්‍රයේ ඉහළට උල් නොතිබිය යුතුයි ඒ චක්‍රයක්. නමුත් නිවැරදි ධර්ම චක්‍රය ඉහළට උල් තිබිය යුතුයි. චක්‍රය කියලා කියන්නේ ආයුධයක්. තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේදී දේශනා චක්‍රය පවත්වන්නට යෙදුනේ සතුරන් ඝාතනය කිරීමටත් සඳහායි. මොන සතුරන්ද මේ චක්‍රයෙන් ඝාතනය කරන්නේ? පුද්ගල චිත්ත සංතානය තුළ උපදින්නා වූ කෙලෙස් සතුරන් ඝාතනය කරන්නයි ධර්ම චක්‍රය උන්වහන්සේ පවත්වන්නේ. ප්‍රතිවේද චක්‍රය සොයාගත්තෙත් කෙලෙස් සතුරන් බිය කරවනවින් තමයි උන්වහන්සේ ප්‍රතිවේද චක්‍රයට එළඹෙන්නේ. එහෙමනම් කොහොමත් සතුරන් ඝාතනය කරන්න චක්‍රයක අර තිබිය යුතුමයි. ඒ නිසා ධර්ම චක්‍රයේ අර තිබිය යුතුමයි. එහෙමනම් දේශනා චක්‍රය ලෝක සත්වයා පිළිබඳව අනුකම්පාවෙන් අවුරුදු 45ක් තුල අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන කාර්යම අවුරුදු 45න් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අඩු නැතුව සිද්ධ කළා. ඔය අතර පින්නතුනේ ලංකා දීපය පිළිබඳව උන්වහන්සේ විශේෂ බැල්මක් හැල්ලා තියෙනවා. බුද්ධත්වයෙන් 9 වෙනි වර්ෂය මහියංගනයට වඩිනවා. බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂය නැවතත් මේ රටට වඩිනවා. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය 3 වෙනි වතාවට මණ්‍යක්කිත නාරජුගේ ආරාධනාවට ස්වාමීනි අපෙන් දානයක් වළඳන්න කියලා කරන ආරාධනාව පිළි අරගෙන ඒ ආරාධනාවත් සමග තමයි 3 වෙනි වතාවේ ලංකාවට වැඩම කරන්නේ. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය කොහොමත් අපේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය පිළිබඳව කරන්න තියෙන සියල්ල කරලා ඉවර කළා. අපි වගේ ජීවිතේ අග්ගිස්සට යනකම් බුදවරු ඉන්නේ නැහැ කල යුතු දේ කරන්න. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය වෙනුවෙන් කල යුතු සියල්ල නිමා කළා. පින්නතුනි එදා ලංකාවට වැඩිය වෙලාවේ මේ 3 වෙනි ලංකා ගමනේදී ඔබ වාඩි වෙලා ඉන්න අපි වාඩි වෙලා ඉන්න මේ අති උතුම් පුණ්‍ය භූමියට තථාගතයන් වහන්සේ වැඩියා. මේ චෛත්‍ය ස්ථානයේට යට වෙලා ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන මෙතෙන්ට වැඩලා සුගත මහ චීවරය මේ මහ පොළොව මත එළලා භාග්‍යවතුන් වහන්සේ චීවරයේ මත වැඩ ඉඳගෙන සමාපatti සෝයට සමවදිනවා. මේ මහ පොළොව කම්පා වෙනකන් තථාගතයන් වහන්සේගේ ගුණ බර දරන්න බැරුව මේ මහ පොළොව වෙවුලනවා. ඒ කියන්නේ මේ මහ පොළොවට ඒ තරම්ම ශක්තිය දෙනවා මේ භූමියේ ජාත පුත්‍රයන්ට සංසාරේ සුවය හොයාගෙන යන්න. මහ පොළොව කම්පා වෙනකන් සමාධියට සමවැදිලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා පරම පුණ්‍යවන්ත දිව්‍ය රාජයෙකුට. ඒ දිව්‍ය රාජානන් වහන්සේට ආරාධනා කර
කතා කරලා මේ භූමිය බාර කරනවා. මහ ප්‍රතාපවත් දිව්‍ය රාජවරු පින් ගලන දෙවිවරු කියලා සඳහන් කළොත් නිවැරදි පංචකාමයට නතු වෙලාම ඒ මතම යෙදුන අය නෙමෙයි කුසල් මත කුසලය වෙනුවෙන් කැප වුණ දෙවිවරු. උන්වහන්සේට කතා කරලා බාර කරනවා මේ භූමිය ආරක්ෂා කරන්න. අනාගතයේ මේ රටේ පහළ වෙනවා ගැමුණු නම් මහරජෙක්. අපේ අය දන්නවා කවුද ගැමුණු මහරජුන්? අනවම දස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රාවකයාට ශ්‍රාවක පදවිය දෙනවා දැකලා අනේ මටත් ලෞතුරා බුදු කෙනෙකුගේ දකුණත් සව් වෙන්න ඇත්නම් කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ළඟින් ඒ ප්‍රාර්ථනාව ආරම්භ කරලා අපේ බුද්ධ ශාසනයේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ සමග පවා එකට පෙරම් පුරමින් ආපු අනාගතයේ පහළ වෙන්නා වූ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේගේ අන්තිම උපතයි ගැමුණු කියලා කියන්නේ. මොනතරම් භාග්‍යයක්ද ඒ උත්තමයන් වහන්සේගේ අන්තිම උපත මගේ දේශයේ අපේ දේශයේ සිදුවීම. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට උන්වහන්සේ නමින් හඳුන්වන්නේ විශාල රූප කියලා මේ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේ දේශනා කරන ධර්මය මේ කරන පින්කම් වාඩි වෙලා ඉන්න ඔබ සියලු දෙනාම මේ මොහොත වෙනකොටත් ඒ උතුමාණන් වහන්සේගේ නේත්‍රයට පේනවා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් පුදන බව දැක දැක උන්වහන්සේ මේ මොහොතේ ප්‍රීතියෙන් පිනා යනවා නොඅනුමානයි. මේ භූමිය බාර කරන්නේ උන්වහන්සේට විශාල රූප ගැමුණු මහරජුන් මහසෑය හදනතුරු මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕනේ. මහසෑය හැදුවට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින තුරු සර්වඥ ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා මේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීම ඔබට බාරයි කියලා තථාගතයන් වහන්සේ පැවරුවා. එහෙමනම් උන්වහන්සේගේ ආඥාව මේ මහසෑය මෙතන නිර්මාණය වෙන බව මේ දැස ඉදිරිපිට විරාජමාන වෙන්නේ ඉන්නතුනේ මේක ඇස්බැඳුමක්වත් මායාවක්වත් නෙවෙයි. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත ශ්‍රී දේහය ආදාහනය කරන වෙලාවේ බුද්ධ අධිෂ්ඨානයෙන් මහා ධාතුන් වහන්සේලා හැර විසිරෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8යි. අපේ අය අහලා තියෙනවා ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චරක්ද කියලා. ද්‍රෝණයක් කියලා කියන්නේ හුඬු 32ක්. ද්‍රෝණයක් කියලා කියන්නේ හුඬු 32ක් නම් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8ක් නම් මෙතන තියෙනවා හුඬු හැටියට හුඬු 256යි. සේරුවකට හුඬු 4යි. එහෙමනම් මේ හුඬු 256 සේරු බවට පත් කෙරුවොත් ධාතුන් වහන්සේලා සේරු කීයක් තියෙන්නේ නැද්ද? සේරු 64යි. තථාගතයන් වහන්සේගේ ශරීර ස්වභාවය මේ ලෝකේ කිසි කෙනෙක් දන්නේත් නැහැ. ඒක හරියටම කොතනවත් සඳහන් කරලත් නැහැ. හැබැයි ඒක අපිට හොයන්න පුළුවන් මානයක නැහැ. පහුගිය දවසක විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තිබුණා ග්‍රහලෝක 715ක් හොයාගත්ත බව. නමුත් ඒ 715 තුල එකදු මනුස්ස ලෝකයක් තිබුණ බවවත් සඳහන් නැහැ. නමුත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් මේ ආඥා ශේෂ්ත්‍රය තුල තියෙනවා. මේ කෝටි ලක්ෂයේම ඔය ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා විසිරෙනවා. සමහර සක්වලකටම තියෙන්නේ එක ලෝම ධාතුවයි. සමහර සක්වලකටම තියෙන්නේ එක කේශ ධාතුවයි. සමහර සක්වලකටම තියෙන්නේ අබෑටයක් තරම් ඉතා පුංචි එකම එක ධාතුන් වහන්සේ නමයි. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් නම් කොහෙවත්ම නැහැ. දෙව්ලවත් නැහැ. අනික් කිසිම සක්වලක නැහැ. එහෙමනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ? ඒකම සෑය මළුවේ තමයි අපි වාඩි වෙලා ඉන්නේ. ඒකයි මම සඳහන් කළේ මේක සිහිනයක් නෙවෙයි.
මේක ඇස් බැඳුමක් නෙවෙයි කියලා. මේ කෝටි ලක්ෂයක් සක්වලට ඉරවල් කෝටි ලක්ෂයක් හඳවල් කෝටි ලක්ෂයක් පායන භූමියට ප්‍රදේශයට තියෙන එකම මහසෑය තමයි මේ. පින්වතුනි අපේ වාග්ය අපි තාම දන්නේ නැහැ අපේ වටිනාකම. දෙව්ලොව ගිහිල්ලා සලුමිනි සෑය, සිළුමිනි සෑය, චූලාමණි සෑය වඳින්න අපි ප්‍රාර්ථනා කරනකොට මං හිතනවා අපි හැර කෝටි ලක්ෂයක් සක්වලක දෙවි මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනාව ලංකා භූමියට ඇවිල්ලා මහසෑය වැඳගන්න. ඒක ඒගොල්ලන්ගේ පැතුම. දෙවි බඹුන් නැති තරම් ඒ පැතුම මුදුන්පත් කරනවා. අපිට ඒක මුදුන්පත් කරන්න තියෙන අවකාශය ඊටාම ඉහළයි. නමුත් කොයි ප්‍රමාණයෙන්ද ඒ මුදුන්පත් වෙන්නේ කියන කාරණාව අපි තාම හිතලා නැහැ. තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ස්ථානයේ තැන්පත් වෙන බව මිහිඳු මහරහතන් වහන්සේම දේශනා කරනවා. උන්වහන්සේත් මන් සඳහන් කළා මේ ලංකාව පිළිබඳව තථාගතයන් වහන්සේගේ විශේෂ ආඥාවල් තියෙන බව. පරිනිර්වාණ මංචකයේදී තථාගතයන් වහන්සේ කතා කරනවා සක්‍ර දේවේන්ද්‍ර මහරජතුමාට කතා කරලා පරිනිර්වාණ මංචකයේදී බාර දෙනවා සක් දෙවිඳුනි ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ඔබට බාරයි. සක් දෙවිඳුටයි බුද්ධ ශාසනය බාර කළේ. ලෝක බුද්ධ ශාසනය රැකීම ඔබට බාරයි. සක් දෙවිඳුනි ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කරන අතර ලංකාදීපයේ සුරැකීම ඔබේ පරම යුතුයකමයි වගකීමයි කියලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කරනවා. සක් දෙවි මහරජාණන් ඒ කාරණාව උන්වහන්සේ මූලිකත්වයෙන් කරන අතර කාටද බාර කරන්නේ ශාසනය ඊළඟට ශාසනය බාර කරන්නේ උපුල්වන් දෙවියන්ට. අපි සමහර වෙලාවට අපි ඔක්කොම කතා කරන්නේ විෂ්ණු දෙවියන්ට බාර කළා කියලා. ශෝක ජනක ඛේද ජනක සිදුවේ මේකයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච අපි වෙනත් මතවාද ඔස්සේ ගමන් කරලා අපේ තියෙන බෞද්ධකම නැති කරගන්න එක. විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ. නමුත් අපි හැමෝම අපි පූජාවක් කරන්න ගියත් බොහෝ දෙනා සූදානම් වෙන්නේ නිල් රෙදි කෑල්ලක් අරගෙන විෂ්ණු දෙවියන්ද පුදන්න. එතනම අපි මිත්‍යා දෘෂ්ටික වෙලා ඉවරයි. එතනම සීලබ්බත පරාමාස වලට අපි යට වෙලා ඉවරයි. විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ. ශාසනය බාර කරන්නේ සක් දෙවිඳු උපුල්වන් දෙවියන්ටයි. ඒ සක් දෙවිඳු ළඟට ඉන්න මහ ප්‍රතාපවත්ම දිව්‍ය රාජයෙකුටයි උපුල්වන් දිව්‍ය රාජයෝ කියලා කියන්නේ. උන්වහන්සේලාට මේ මොහොතේ මේ අපි කියන දේවල් ඇහෙනවා. මොකද මේ මහ පිංකම දිහා බලන නිසා. එහෙනම් එතනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ලංකාදීපය විශේෂයෙන් රකින්න කියලා. තථාගත සද්ධර්මය අරගෙන අපේ රටට ආවේ දඹදිව උරුමයයි මේ රටට වැඩියේ. කවුද දඹදිව උරුමය? මහින්ද යුව රජතුමා. දඹදිව උරුමය දීප චක්‍රවර්ති ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ දීප චක්‍රවර්ති බවට පත්වෙන යුව රජතුමා මහින්ද කුමාරයා. නමුත් ශාසනයට ඇතුල් කරනවා වෙන කොහාටවත් යවුවද? වෙනත් ප්‍රදේශ රැසකට ධර්මයේ ව්‍යාප්ත කළත් මෙහෙට එව්වේ මහරජෙක්. ටිකක් මහරජෙක් නෙමේ රජවරු 1000ක් පිරිවරන මහරජෙක් තමයි මෙහාට එවලා තියෙන්නේ. ඒ විශේෂ ඇල්මක් තිබුණ නිසා. එහෙමනම් ඒ මහරජාණන් අපේ රටට පැමිණෙන්නේ තථාගත ශාසනයේ මහරජෙක් හැටියට. උන්වහන්සේ මේ භූමියට වැඩම කරලා උන්වහන්සේ වඩිනකොට එවකට මේ රටේ රජු ලෙස හිටිය දේවානම්පියතිස්ස මහරජුන් සමග මේ ස්ථානයට වඩින වෙලාවේ මහරජුන්ට ලැබෙන සුවඳ මල් මහරජුන් මිහිඳු මාහිමියන් අතට දෙනවා. ස්වාමීනි සුවඳ මල්. මිහිඳු මහරහතන් වහන්සේ මේ භූමියේ ඒ සපු මල් ටික තැම්පත් කරනකොට මේ භූමිය දෙබෑ වෙලා පුපුරලා ඉරි තැලෙනවා. මහරජුන් අහනවා ස්වාමීනි හේතුව? මහරජතුමනි තථාගතයන් වහන්සේ යම් දවසක සුගත මහ චීවරයේ මේ බිම එලාගෙන මෙතන වැඩ ඉඳලා තියෙන බවට සාධකයක් මේ තියෙන්නේ. මේ මහසෑය හැදීම පිළිබඳව
උන්වහන්සේ දේවානම්පියතිස්ස රජුරන්ට ප්‍රකාශ කළා. රජුරෝ සූදානම් ස්වාමීනි මම හදනවා මහසෑය. රජතුමනි කලබල වෙන්න එපා. ඒ සෑය හදන්නේ ඔබ නෙමෙයි. අනාගතයේ උපදිනවා ඔබේ මුණුබුරෙක් ගැමුණු කියලා. උන්වහන්සේ ඒ සෑය හදන්නේ තථාගත ආඥාව ඒකයි. මහරජුරෝ ප්‍රකාශ කරනවා ස්වාමීනි මම හැදුවත් මගේ මුණුබුරා හැදුවත් මම හැදුවා වගේමයි මගේ මුණුබුරා හරියටම මේ තැන දැනගනිත්වා කියලා විශාල ගල් කුළුණක ශිලා ලිපියක සටහන් කරනවා මේ මහසෑය හැදෙන්නේ මෙතනයි කියලා. ගැමුණු මහරජුන් ඒ ටැම් ලිපිය දැකලා තමයි මෙතන තෝරන්නේ මහසෑය හදන්න. සෑය ඉදිකිරීමෙත් සෑයේ තියෙන ආශ්චර්යයත් අප්‍රමාණයි. නමුත් ඒ තරම් දීර්ඝ කරුණු සඳහන් කරන්න කාලය ප්‍රමාණවත් නැති වෙන නිසා ඉතා කෙටියෙන් සිහිපත් කරමු. මහසෑය හදන්න තීරණය කරන වෙලාවේ රන් රිදී මුතු මැණික් ඕන තරම් උන්වහන්සේ හිතපු හැටියට ලැබුණා. සෑය නිර්මාණය කරන්න වඩුවන් උන්වහන්සේ හිතපු හැටියට මේසන්වරුන් ලැබුණා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඒ අය මෙහෙයුවා. උන්වහන්සේ අයට ශක්තිය දුන්නා මෙහෙයුවා මේ විදිහට මේ සෑය කෙරෙන්න ඕනේ. සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සෑය ප්‍රමාණය රජුරවන්ට දැක්වුවා. රජුරුව මීට වඩා මහ සෑයක් ලකුණු කරගත්තේ. නමුත් රහතන් වහන්සේ තුන්කල් දක්නා නුවණින් මේ අනාගතේ පවතින්න ඕන නිසා මේ ප්‍රමාණයට සීමා කළා. මහරජුරුව බොහොම සතුටින් පේසාවල්ව දක්වා සෑය නිර්මාණය කරනකොට 9 වතාවක් පේසාවලලුත් එක්ක මේ සෑය ගිලෙනවා. ඇයි එහෙම ගිලෙන්නේ? පින්නතුනි යම් භූමිකම්පාවක් ඇති වෙලා මුළු ලෝක ධාතුවම විනාශ වුණත් බුද්ධ ශාසනය පවතින කල් මේ මහසෑය භූමිය විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ නොවෙන්නයි ඒ විදිහට ගිලා බහැලා තියෙන්නේ. සෑය නිර්මාණය කරනකොට ආශ්චර්ය රාශියක් සිද්ධ වෙනවා අප්‍රමාණයි. කෙසේ වෙතත් සෑය තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සියලුම කටයුතු සංවිධානය කරලා රහතන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මහසෑය ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. කොහෙද ධාතුන් වහන්සේලා තියෙන්නේ? නාග ලෝකේ. කවුද නාග ලෝකෙන් ධාතුන් වහන්සේලා ගෙනෙන්නේ? 16 හැවිරිදි සෝනුත්තර කියන රහත් සාමණේර ස්වාමීන් වහන්සේ තමයි මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි නාලෝට වැඩම කරලා මංජරී කියන නාග භවනයේ නාරජ්ජුරුවන්ගේ කුස තුල තියෙන ධාතු කරඬුව අරගෙන මේ ස්ථානයට වැඩම කරන්නේ. ධාතු ගර්භයේ වැඩ ඉවරයි. ධාතු ගර්භය සකස් කරලා තියෙන්නේ අද හැටියට හිතුවොත් මේ තුන් මහල් පේසාවලල්ලෙන් ඉහළයි ධාතු ගර්භය තියෙන්නේ. මහ රහතන් වහන්සේලා මේඝවර්ණ ගල් මේඝවර්ණ කියලා සඳහන් කරනවා ධර්මයේ. ගල් පතුරු රියන් 80ක් දිග ගල් පතුරු රියන් 8ක් උස ගල් පතුරු රියන් 80යි නම් අඩි 120යි රියන් 8යි නම් අඩි 12ක් උසයි. මෙවන් විශේෂ ගල් 6ක් ගල් තල ගල් පතුරු 6ක් උන්වහන්සේලා අරන් එනවා. සමහර තැනක හිමාලයන් කියලා සඳහන් කරනවා. සමහර තැනක උතුරු කුරු දෙවයිනෙන් කියලා සඳහන් කරනවා. මේ ගල් පතුරු 6 ගෙනල්ලා ධාතු ගර්භය සකස් කරනවා. පතුලට එක ගලයි, බිත්ති 4යි, පියනට එක ගලයි. මේ ටික තැම්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැම්පත් කරන්න ආසන්න වෙනකොට රජුගේ හිසෙන් අහසට වඩින දා කරඬුව අහස තුල විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය නිර්මාණ වෙනවා. තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලාගෙන් සවනක් ගන බුදුරැස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්නතුනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්ය දක්වනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්යයි. යමක මහා ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ එය දැකලා නිවන් අවබෝධ කරන රහත් භාවයට පත් වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා. ඒ මිනිසුන් සහ දෙවියන්. සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගඵලලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ. රහත් වෙච්ච අයයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ. එහෙමනම්
ඒ ප්‍රාතිහාර දක්වලා ධාතුන් වහන්සේ නැවත කරඬුවට වැඩම කරලා රජු අතට ලැබෙනකොට මහරජාණන් මේ ඇතුලේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුල අඩි 120ක් දිග අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුල තියෙන්නේ. අඩි 120ක් දිගයි ඒ ශාලාව. භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳක් සයනයක් ඒ ධාතු ගර්භය තුල තියෙනවා. ධාතුන් වහන්සේ සයනය තුල තැන්පත් කරලා අදිෂ්ඨාන කරනවා ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකයේ කෙසේ සැතපුනේද මගේ තථාගතයන් වහන්සේ මා සැදූ ආසනය තුල එසේම සැතපෙනසේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහසෑය තුල වැඩ ඉන්නවා සැතපීලා. තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහසෑය ඇතුලේ ඒ විදිහටම විහිදෙනවා. පින්නතුනේ කොහොමද වැඩ ඉන්නේ? අපි මහසෑය වඳින ගාථාවක් තියෙනවා. මේ සදහැවතුන් හැමෝටම පාඩම්. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේහය. සයින්සු කියලා කියන්නේ පාලියෙන් සයති කියන්නේ නිදනවට සයින්සු නිදාගත්තාහ අතීත පදය. ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුල සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ. ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා. මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව. දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා. මුළු මහමෙවුනා උජනම එළියයි. මහරහතන් වහන්සේ අහනවා මොනව කරලද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහසෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව. ඔබ හදන මල් ටික ඔබ ගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහසෑයට පූජා කරන්න. බටහිරට මුහුණලයි සතපෙන්නේ ලෝක ධාතුවේ. බටහිරට මුහුණලා සතපෙන එකම තැන මේ මහසෑය විතරයි. ඔබ බටහිරට පසුපස හරවලා මහසෑය දිහා බලලා වඳින්න තථාගතයන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස් කරන්න. පින්නතෙනි මේ මළුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටු පාණ්ඩ එපා. අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ. කිසි දවසක පිටු පාණ්ඩ එපා තථාගතයන් වහන්සේට. අපි පිටු පාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා. උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත්. අපමණ ශ්‍රද්ධාවෙන් අපමණ ගෞරවයෙන් ඔබ මේ මළුවට එන්න. බාතිකාබේ රජුරු පුදුම ශ්‍රද්ධාවකින් මේ මහසෑයට පූජා කරපු තව එක රජෙක්. එහෙම ශ්‍රද්ධාව තිබුණා නම් මේ මළුවේ වාඩි වෙලා ඉන්න සියලු දෙනාම තථාගතයන් වහන්සේගේ ගුණ 9 විස්තර වශයෙන් කියලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරන අය වෙනවා. සමහර වෙලාවට ඔබ උපාධි 2ක් 3ක් 4ක් පාස් කරලා ඉන්නේ. මේ රටෙත් පාස් වෙලා විදේශ රටවලත් ගිහිල්ලා පාස් වෙලා ඉන්නේ. වෛද්‍ය විද්‍යාව පාස් වුණා, ඉංජිනේරු විද්‍යාව පාස් වුණා, ජීව විද්‍යාව, භූගෝල විද්‍යාව වෙනත් තියෙන මේ හැම විෂයක්ම ඔබ පාස් කළා. ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න මෙච්චර ඉගෙන ගත්ත මට ඉතිපිසෝ පාඨයේ ගුණ 9 පාඩම්ද කියලා. පාඨය කියන්න පුළුවන් වෙයි. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ උත්තර දෙන්න පුළුවන් තැනකද? එhmenan අපි ධර්ම දේශනාව නිමා කරමු. පින්තුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ සීල සම්පන්න වෙන්න මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාව මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ අද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා
ප්‍රාර්ථනාවක් කළොත් සිතට ගත්තොත් දිවි හිමියෙන් මම් පන්සල් කඩන්නේ. ඔබට පුළුවන්ද? පුළුවන් නම් සමාදන් වෙන්න. මේ මළුවේ වාඩි වෙන මොහොත වෙනකනුත් ඔබ අතින් සිද්ධ වෙච්ච පව් බොහොමයි. මම අතින් සිද්ධ වෙච්ච පවුත් බොහොමයි. පින්නතුනි හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් කඩන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත්, ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් රකින්න පොරොන්දු වුණොත්, මෙතෙක් කරපු සියලුම පව් පුච්චලා හොසි කරලා දානවා. ඒකයි සීලේ බලය. ඒක තථාගත දේශනාවේ එහෙම්මම සඳහන් කරන අට කතාවල් වල. හොල්ලන්න බැරි අකුසල් පහයි තියෙන්නේ. ඒ ආනන්තරීය පාප කර්ම විතරයි. කළොත් උරුම අවීචියම තමයි. අනන්තරීය පාප කර්ම පෙය දන්නවනේ. අවීචියම තමයි උරුම. කළොත් ඒකෙන් මග අරින්න බෑ. නමුත් සීලය කොයිතරම් ශක්තිමත්ද? ආනන්තරීය පාප කර්මයේ කරලා ඒ කර්මයක් හොලවලා අවීචියට යන්නේ නැතුව බේරිච්ච කෙනෙකුත් මේ ශාසනයේ ඉන්නවා කියලා කිව්වොත් පින්නතුනි කවුද? අජාසත් මහරජුරු. තාත්තා මැරුවා කල්යාණ මිත්‍රත්වයේ හම්බෙච්ච නැති හින්දා. ඒක ආනන්තරීය පාප කර්මයක් පස්සේ තේරුම් ගත්තා. නමුත් තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුන් සරණ ගියා. බුදුන් සරණ ගිහිල්ලා දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් සෙල් ආරක්ෂා කරන්න තීරණය කළා. මේ ශාසනයේ අදත් බණ කියන්න, මේ මහ පිංකම් කරන්න උන්වහන්සේගෙන් ලැබුණ ශක්තිය අසීමාන්තිකයි. මේ මහරජුරුවන්ගෙන් පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න ජීවිතය පරදුවට තියලායි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ශක්තිය දුන්නේ. මේ සංගායනාව කරන වෙලාවේ සක් දෙවි මහරජතුමා මනුලවට ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වැඳලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, මේ තරම් පිං කරන මිනිහෙක් මගේ ජීවිතේ මන් දැකලා නැති තරම් කියලා. කවුද මේ පිං කරන මිනිහා? අජාසත් රජු. කොච්චර පිං කළත් නිරයෙන් නම් නවතින්න බෑ මේ මහා කුසලයේ. හැබැයි අවීචියෙන් නිදහස් වුණා. දැනටත් අජාසත් රජු ඉන්නේ අපායේ. ඒ ඉන්නේ ලෝකුඹු මහනිරේ. අවීචියේ උපදින්නේ ආනන්තරීය පාප කර්මයක් කළොත් අසංඛ්‍ය 86,40,000ක් ආයුෂ. නමුත් ලෝකුඹු නිරේ අවුරුදු 60,000යි ආයුෂ. උණු වෙච්ච යකඩ තියෙන්නේ. මේ වෙනකොටත් මහරජතුමා පෙන දදා පැහැෙනවා මේ අපායේ. පතුල හොයන්න යනවා කකුල් දෙක උඩට, ඔළුව යටට පැහි අවුරුදු 30,000ක් යනවා පතුල හොයාගන්න. තාමත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2559 නම් අජාසත් මහරජුරවන්ට ලෝකුඹු නිරේ පතුල හොයන්න තවත් අවුරුදු 27000 ගණක් එහෙම්මම ඉතුරුයි. පතුලට ගිහිල්ලා හිස පතුලේ වැදුනහම හිස අනිත් පැත්තට හැරිලා කකුල් පහලට හැරිලා ගොඩට එන්න අවුරුදු 30000යි. යටට යන්න 30000යි. උඩට එන්න 30000යි. අසංඛ්‍ය 86,40,000ක දුක අවුරුදු 60,000න් කෙරවල කරනවා කියලා කියන්නේ දූවිලි අංශුවකටත් වඩා බොහොම ටිකයි. එහෙම ගොඩ ඇවිල්ලා මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් උන්වහන්සේ පසේ බුදු වෙලා පිරිනිවන් පානවා. සීලයකට පුළුවන් මේ මහා කර්මය නමුත් හොලවන්න. තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ සීලය අත්‍යවශ්‍යමයි. ප්‍රඥාව දියුණු කරන්න. පින්නතුනේ අපි කල්පනා කරමු, මේ මළුවේ ඉඳලා තීරණය කරමු, අවබෝධයෙන් තෙරුවන් සරණ යනවමයි. තථාගතයන් වහන්සේගේ ආශ්චර්යාද අපි දැක්කමයි. ඒ සවනක් ගන බුදුරැස් අපි දැක්කමයි. ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් බවට මෙතෙන් පටන් පත් වෙනවමයි කියන තීරණයට ඇවිල්ලා මෙතෙන් පටන් දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් මං ආරක්ෂා කරනවාමයි ස්වාමීනි කියන පොරොන්දුව මේ මළුවේදී භාග්‍යවතුන් වහන්සේ ළඟ තියලා නැගිටින්න ඔබ වෙනුවෙන් දිව්‍ය විමානය දාට විවෘත වෙනවා. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ අප සියලු දෙනාම අසීමාන්තික කුසල කර්මයක් අපේ කාලේ සිදු කරගන්නවා අපේ නායක හාමුදුරන් වහන්සේ නිසා. වචන දෙකක් උන්වහන්සේ වෙනුවෙන් සඳහන් කළ යුතුයමයි. ගැමුණු මහරජතුමාගෙන් පස්සේ මේ මහසෑය ආරමුණු කරගෙන අති ශ්‍රේෂ්ඨ මහා පිංකම් සිද්ධ කරපු මහරජවරු බොහොමයි.
ඒ අතර බාතිකාභය රජතුමා ඊටාම ඉහළයි. පින්නතුනේ ඒ අපේ මුතුන් මිත්තෝ අපේ කාලේ අද කාලේ මේසා විශාල මහා පිංකම් සිද්ධ කරපු බෝධිසත්ව තෙරවරු මේ රටේ වැඩ හිටියා. මාහු අවසරයි සුමේද ස්වාමින් වහන්සේ ඒ බෝධිසත්ව උත්තමයන් වහන්සේ මේ මළුවේ සිද්ධ කරපු පූජාව පිළිබඳව මුල් අනුශාසනාවේදී අපේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. තවත් ස්වාමින් වහන්සේලා බොහොමයක් එවන් පින්කම් කරනවා. මේ මෑත කාලේ අපි සම්බන්ධ කරගෙන අවසරයි අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ මේ වාගේ මහා ශ්‍රේෂ්ඨ පූජා අසදෘශ මහා පින්කම් අටම ස්ථානයේම අරමුණු කරගෙන උන්වහන්සේ තීරණය කළා මේ සැරේ පින්කම සිදු කරන්න. මොකද ඒ හැම තැනක්ම ආලෝකමත් කරලා පින්කම් කරන්න අවශ්‍යයි. පින්කම සම්පූර්ණ කරලා පින්කම කරන්න උන්වහන්සේ ධර්මයට අනුව තීරණය කළා. ඒ නිසයි අපි සියලු දෙනා අතුරු සිදුරු නැතුව මහසෑ මළුවේ මේ මහා පින්කම සිදු කරගන්න අද අවස්ථාව ලබා ගත්තේ. එහෙනම් ආශ්චර්යමත් වූ මහසෑය කෝටි ලක්ෂයක් සක්වලට තියෙන එකම මහසෑය අපගේ නිවන් දොරටුව අභියස අපිව තැම්පත් කරලා අපිට කුසල් රැස් කරලා දෙන්න උන්වහන්සේට ශක්තියක් තියෙනවා. එහෙමනම් අපි රැස් කරගන්න සියලුම කුසල් ස්වාමීනි ඔබ වහන්සේට අනුමෝදන් වේවා. මේ ලංකා බුද්ධ ශාසනය තවත් ජීවමාන කරවන්න අපි වාගේ සදහැවතුන්ගේ සදහැසිත සදහැයෙන් පුරවන්න මහා පිංකම් කරන්න ඔබ වහන්සේට තවත් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමු. උන්වහන්සේලා පෙන්වන මේ උතුම් මාර්ගයත් එක්ක මෙතෙන් පටන් මෙවක් පටන් නිවන සඳහාම යොමු වුණ සුගතිය සඳහාම යොමු වුණ ජීවිතයක් ගතකරනද උතුම් රත්නත්‍රයේ සරණ යන්න අපි සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සත් ප්‍රාර්ථනා කරනවා මෙම පින්කම සාර්ථක කර ගැනීමට පූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට සහාය දැක්වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍රත්වයෙන් ඒ ප්‍රාර්ථනා කරන උතුම් ආශිර්වාදය මම හදලා වඩලා පෝෂණය කරපු මගේ මෑණියන්ටත් පියාණන්ටත් සහෝදරියන්ටත් සහෝදරත්වයෙන් ආශ්‍රය කරන සියලු දෙනාටමත් ශිල්පේ ශාස්ත්‍රයේ කියලා දුන්න ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් පැවිදි ජීවිත සුරක්ෂිත කර කල්යාණ මිත්‍ර ගුරු පියවරුන් සියලු දෙනාටමත් සිව්පසයෙන් අපුපස්ථාන කරන දායක කාරකාදී පින්නතුන් සියලු දෙනාටමත් කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය නිශ්‍රය කරන ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච